समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ ලෝකේන විවදාමි ලෝකෝව කෝ භික්ඛවේ මයා විවදති නබික්ඛවේ ධම්මවාදී කේනචි ලෝකස්මින් විවදති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් මනසක් සකස් කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් අවකාශයක ලැබලා තියෙන උත්පත්තිය ලේසි පහසු උත්පත්තියක් නොවන බව දන්න බොහෝ අය මේ ධර්මයේ ඊටාම වේගයෙන් අප්‍රමාදීව හැසිරෙමින් පවතින අවධියක අද දවසෙත් මේ පිංගුතුන් සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට එලිපෙහෙලි කළ මේ උතුම් සද්ධර්මින් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට කාල වේලාවට අනුරූපීව පිංගුත්නි, ධර්ම දානීය කියලා කියන්නේ එක්තරා විදිහකට බුදුරන් වහන්සේ සිහිපත් කරන කින්දද සූත්‍රය වගේ සූත්‍රවලදී මේ යමෙක් ධර්මයේ දෙනවා කියන්නේ ඔහු අමෘතය දෙන කෙනෙක් කියලා. ධර්මයේ දෙනවා කියන්නේ අමෘතය දෙන කෙනෙක් කියලා කිව්වෙන් පින්වත්නි, මේ ලෝකයේ පවතින ධර්මතා ඇතුලේ ඒ ලෝකයේ පිළිබඳව තේරුම් අරගෙන ඒ ලෝකෙන් මිදලා යන්න කෙනෙක්ට අවස්ථාවක් ලැබෙනවා නම් ඒ ලැබෙන අවස්ථාව මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේත් එක්කම ලැබෙන අවස්ථාවක් මිසක් සමහරක් වෙලාවට බුද්ධෝත්පාද කාලයක වුණත් බණපදයක් නොහැවුණා නම් අපිත් අද මේ ශාසනයේ නෑ. ඔය පිංගුතුලටත් මේ බුද්ධ ශාසනය උරුමකාරයෝ නොවන ගණයට වැටෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබ්බා. නමුත් පූර්ව කුසල ශක්තියේ තියෙන විපාක මහත්තත්වයට සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සේවනය, පූර්ව භාග ප්‍රතිපදාව ශ්‍රවණය කරන්නට ලැබීම, ඒ ප්‍රතිපදාවේ යෙදෙන්නට ලැබීම වගේ බොහෝ දෙනෙක්ට තමන්ගේ ජීවිත උඩ යටිකුර කරගන්න ලැබිච්ච අවස්ථාවේ මේ වගේ ධර්ම දානමය පින්කමක් කරනවා කියන්නේ වෙනදී මම දැකලා තියෙනවා සමහරක් කාලෙට බණ කියලා මේ අපි ගාවට එනවා පැවිදි වෙන්න දරුවෝ. එන දරුවෝ ඇවිල්ලා සුදු ඇඳුමකුත් ඇඳගෙන කසාවතකුත් අතේ තියාගෙන සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය මං කාසාවන් ගහෙත්වා පබ්බාජිතම බන්තේ කියන අපි ගාවට ඇවිල්ලා. මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, සබ්බ දුක්ඛ නිස්සරණ. මේ හැම දුකකින්ම ඈතර වෙන්න සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය. ඈතර වෙලා ලබන්න පුළුවන් නිර්වාණය කියන එක සාක්ෂාත් කරගන්න ඉමං කාසාවන් ගහෙත්වා. ඒ පණ්ඩු පලාසකයාගේ අතේ තියෙන කසාවත් අරගෙන පබ්බාජේතමම් බන්තේ මා පැවිදි කරන සේක්වා කියලා ආයාචනා කරනවා. සිවුරු ටික ගත්තට පස්සේ ආ ඉල්ලනවා. ඒතන් කාසාවන් දත්තා. ඔය ගත්ත කසාවත ආපහු මට දෙන්න ස්වාමීනි. දීලා මාව මහාන කරන්න කියලා. ඒත් මේ හැම වෙලාවකම මට දැනෙනවා මේ සංසාරේ ගහගෙන යන සත්වයාට ධර්මය ඇහුණට පස්සේ සංසාරයේ පිළිබඳව කලකිරීලා මේ ගෙවන නිස්සාර ජීවිතෙන් ඈතර වෙන්න ඕනි කියලා.
මේ ගෙවන නිස්සාර ජීවිතෙන් එතර වෙන්න ඕනේ කියලා තමන්ගේ අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි මේ හැමෝම අතහැරලා දාලා පැවිද්දට එන්න තරම් කැලේකට ඇවිල්ලා එක වේලක් දෙකක් දන් වළඳලා එහි පිළිවෙත් පුරන්න තරම් මේ ධර්මයේ ප්‍රබලයි. ඒ නිසා මගේ පිංගුතුලා දැන් ඔය පිංගුතුල්ලා අපි මෙච්චර කාලයක් දැන් මේ නාලිකාවල් වල බණ කියනවා. මේ බණ අහලා ඇත්තම කතාව මේ බණ අහලා මේක මම කියන්න ඕනි කාරණාවක්. ඒකයි මේක අද කියන්නේ. ප්‍රෞර්ජාවට පත් වෙලා ඉන්න පෙරස ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් පහුගිය දවසක මම දැක්ක අර එකම පවුලේ 4 දෙනෙක් පැවිදි වෙච්ච සංසිද්ධිය. ඒ පැවිදි වෙච්ච සයන්සේලා පසුව පත්තරේට ලිපියක් ලියලා තිබ්බා. ඒ ලිපිය ලියලා තිබ්බා මේ ගිහි කාලේ ධම්මවිජය සාවින්හාසයේගෙත් බණ අහලා මේ මෙහෙම හිත හදාගත්තයි කියලා. මේක දකින්න මට ඇත්තටම මට නෙමෙයි මේ සතුට ඇති කරගත්තේ. මම මෙච්චර කාලයක් මේ නාලිකාවල් වල වෙනත් නාලිකාවල් වල බණ කියලා තියෙනවා. කොච්චර පිංගුතුලා මේ ධර්ම දාණයට සහභාගී වෙන්නේ නැද්ද? නේද? ඔය පිංගුතුලානේ මේවා විකාශය කරවන්නේ. කී දෙනෙක් මේකට සාදු කියලා අනුමෝදන් වෙන්නේ නැද්ද? දැන් එකම බණ මම සමහරක් වෙලාවට දකිනවා අර එක බණක් කිව්වහම ඒ බණ නැවත ශ්‍රවණය කිරීමට මිනිසුන් ඒක ආපහු අහනවා. එතකොට මේකේ ඇත්තටම වටිනාකමක් නැතුව නෙමෙයි ස්වාමීන් වහන්සේගෙන් විය යුතු කාර්යභාරයක් මෙතන තියෙනවා. හැබැයි ඔය පින්වතුන්ලත් ඒ ධර්ම දානේ උරුමකාරයෝ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ස්වාමීන් වහන්සේලාට දානියක් මානයක් දීලා කවුරු හරි කෙනෙක් අපෝපස්ථාන කළා නම් යෑමක් කේමක් ගමන් බිමන් පහසුවක් සැලසුවා නම් මහන්සි වෙලා ගියාට පස්සේ බණක් භාවනා කරන්න වැඩ ඉන්න කුටියක් හදලා දීලා තියෙනවා නම් මේ බණ ටික කියන්නේ මේවා යම් දෙයක් පොතක් හරි පූජා කරලා තියෙනවා නම් පිංගුතුල කරලා ඇති. අද මේකට සතුටු වෙන්න. මගේ පිංගුතුල්ලාට පින් සිද්ධ වෙන්න තමයි. ඔය පිංගුතුල්ලාගේ දායකත්වයේ මත තමයි. ඔය පිංගුතුල්ලාගේ දායාදේ අරගෙන තමයි 20කට අධික පිරිසක් ප්‍රෞಢජා භූමියටපත් වෙලා ඉන්නේ. මංගාම. තව බොහෝ පිරිසක් ඉන්නවා. ලංකාවේ එක සමහර ධර්මානුකූල කාරණාවක් දැම්මට පස්සේ මුහුණු පොතට හරි නැත්නම් YouTube එකට හරි කොතනට හරි ඒකට වැටෙන පොසිටිව් කමෙන්ට්ස්. ඒ කියන්නේ අනේ ස්වාමීනි අපි ඔබ වහන්සේගේ සමහරක් විට කොහිද පින්වත්නි මේ දුවන්නේ කියන වචනේ අහලා අපි නැවතුණා කියලා තියෙනවා සමහරවට. සමහර 5 වසර 4 වසරේ පුංචි දරුවෝ පවා ඉස්කෝලේ ඇරලා දුවගෙන ඇවිල්ලා නාලිකාව බලනවා කියනවා බණ අහන්න. මට මෙහෙම කියලා තියෙනවා. සමහර පුංචි දරුවෝ පින්තූරයක් හදාගෙන උදේට ඉස්කෝලේ යන්න කලින් ඒ පින්තූරයට වන්දනා කරලා හවස ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් රැ නිින්දට කලින් වන්දනා කරලා වැරදිලාවත් අතරමඟ නිින්ද ගියොත් වන්දනා නොකර රැය මැද්දක හරි නැගිටලා ඇවිල්ලා වන්දනා කරන්න තරම් මේ ධර්මයේ ආශ්චර්යය පොඩි අයට දැනিলা තියෙනවා කියන එකට ඔය පිංගුතුල්ලත් උරුමකාරයෝ. සමහරක් පුංචි දරුවෝ 5 වසර 6 වසර දරුවෝ අභිධර්ම නෝට් හදාගෙන චිත්ත වීති ගැන නෝට් හදාගෙන පටිච්චසමුප්පාදය ගැන නෝට්ස් හදාගෙන මේ ධර්මය Tamanගේ ජීවිතයට එකතු කරගෙන තියෙන බව දැක්කහම ඇත්තටම මට හිතුණා මෙච්චර කාලයක් දැන් අවුරුද්දක් වෙනවා බණ කියන්න අරන් අවුරුද්දකමාරක් විතර මේ අවුරුදු එකමාර ඇතුලේ මමත් ඕන තරම් බණ කියලා ඇති සිත් ඕන තරම් සෝපත් කරලා ඇති හැබැයි මේ හැම එකටම ඔබේ දායකත්වයකුත් තියෙනවා අඩුම වැඩම කරන්න බස් ගාස්තුවක් හරි කවුරු හරි කෙනෙක් බස් එකට හරි ගෙව්වනම් ඊළඟට ඔය කොළඹ වඩපු මුල් කාලේ මම මේ කියන්නේ මේකට සතුටු වෙන්න මේ තමයි ධර්ම දානයේ ආනිසංස මුල් කාලේ කවුරුත් දන්නෙත් නෑ වැඩිය මට මතකයි මං ගිහි කල ඇසුරු කරපු යහළුවෙක් තමයි ඉස්සර පිටකොටුවට ආවට පස්සේ එතනට ඇවිල්ලා අරගෙන යන්නේ අරන් ගිහිල්ලා නාලිකාවේ බණ කියලා අදවල් දානි අරන් ඇවිල්ලා ආය හවස ගිහිල්ලා බස් එකට දාපු ඇත්තෝ මේ බණ අහනවාදත් එනිසා අද දවසේ මේ දේශනාවට දායකත්වයේ ගත්ත පින්වතුන් වගේම ළඟ ඉඳලා අපෝපස්ථාන කරලා මේ තරම් කාලයක් මේ ධර්ම දේශනා කරගෙන යන්න සාදු හිතකින් පවා උපකාර කරපු කෙනෙක් ඉන්නවනම් පින්වත්නි ඔබට පින් සිදු වෙන්නට ඔබේ සංසාර දුක නිවෙන්නට ගෞතම සම්බුද්ධ ශාසනේ ප්‍රයෝජන ගන්න බොහෝ පිරිසක් මේ වෙනකොටත් බිහි වෙලා ඉන්නවා. ඒ බොහෝ පිරිසක් ජීවත් වෙලා ඉන්න නිසාම
මම නිතර කල්පනා කරලා අපි ටිකක් සමහරක් වෙලාවට මේ සරස්වරයිනුත් ධර්ම කාරණා කියනවා පිංගන්නේ මොකද ඔය කරන්නේ ඕවා කර කර ඉඳලා හරියනවද ඔහොම හිටියොත් කොහොම හරි මෙහෙම වෙයි සමහරු කියනවා ස්වාමීන් වහන්සේ මේ බැනලත් ඇති අද නම් බණේදි චුට්ටක් කියලා. ඇත්තටම බයිනවා කියන කාරණාවට වඩා මේ ඒක කියනවා කියන ස්වරයට ගන්න. ඒක බයිනවා නෙමෙයි කියනවා. නමුත් ලැබෙන පුංචි අවකාශය ඇතුලේ අපි මේ කතාව අනිවාර්යෙන් ඔබට කියලා දෙන්න ඕන නිසා ඒක ස්වරය තද කරන්න ඕනේ දැන්. තද කරලා ස්වරය වෙනස් කළ යුතු තැන්වලදී වෙනස් කරලා මේ කතාව කියලා දෙන්නේ මේකෙන් ඔබ ඊතර කරවන්න. කෙසේ නමුත් අනුමෝදන් වන්න යම් කෙනෙක් මේ ධර්ම දානමයන් පින්කම් වලට අද වෙනකන් අනුමෝදන් වුණාද සම්බන්ධ වුණාද දායක වුණාද මේ ධර්ම දේශනාව පින්වතුන් වගේ අනිත් සියලු දෙනාටමත් මේ ධර්ම දානීය කුසලයෙන් මේ අමෘතය බෙදා දුන් කුසලයෙන් නිර්වාණීය ලෝට දායාද කරපු ශේෂ කරපු කුසලයෙන් ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. ඒ සඳහා මේ කුසල් හේතු වේවා කියලා පළමුව ප්‍රාර්ථනා කරගන්න. එහෙන් ප්‍රාර්ථනා කරගෙන ධර්ම දේශනාවට මාතෘකා කරපු ගාථාවට අපි යමු. ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව තියෙන සංයුත්ත නිකායේ කන්ද සංයුක්ත වෙනවා පුප්ප වර්ගය කියලා වර්ගයක් 9 වෙනි වර්ගය පුප්ප සූත්‍රය. මේ පුප්ප සූත්‍රයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ධර්මපරයයක් දේශනා කරනවා. මේක හරීම මේ පුදුමත් හිතෙන එක්තරා විදියකට අපි මොනවද කරන්න කියලා හිතා ගන්න පුළුවන් ওই පින්වතුන්ලට. නාහං භික්කවේ ලෝකේන විවදාමි. මහණෙනි මම ලෝකයේත් එක්ක වාද විවාද කරන්න යන්නේ නැහැ කිව්වා. බලන්න මේක. මම ලෝකයේත් එක්ක වාද විවාද කරන්න යන්නේ නැහැ. ලෝකෝව භික්කවේ මයා විවදත. හැබැයි ලෝකයා මාත් එක්ක වාද කරනවා. මම මොකද කරන්නේ? මේ දැන් නබික්කවේ ධම්මවාදියා කේනචි ලෝකේන විවදති. ධර්මවාදියා ලෝකස්මින් විවදති. ලෝකයේත් එක්ක රණ්ඩු කරන්නේ වාද කරන්නේ විවාද කරන්නේ යන්නේ නැහැ කිව්වා. ධර්මවාදියා. අධර්මවාදියා තමයි රණ්ඩු කරන්න වාද කරන්න යන්නේ. දැන් මේක කිව්වම ඔය පිංගුතුලට හිතෙනවා ඇති. දැන් අපි පහුගිය කාලෙක ප්‍රඥායිකේම වැඩසටහන් කළා මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය කියලා. ඕන කෙනෙක් එන්න පුටුවක් තියලා තියෙනවා ධර්ම විකෘති කරනවා. ඒකට මේකට නෙමෙයි වාද විවාද කියන්නේ. මේ ධර්ම සාකච්ඡා. දැන් සමහරු මේ සූත්‍රය අරගෙන මම දැක්කා. දැන් අපි මේ ධර්මවාදී මතපතුරන ඇතම් අයට කියනකොට මෙහෙ එන්න අපිත් එක්ක සාකච්ඡා කරමු අපි කතා කරමු. ඕගොල්ලෝ එක්කෙනෙක් දෙන්නේ අපි දෙන්නෙක් හරියෙන්නම් මෙහෙමයි කියලා අපි කිව්වා. ඇත්තටම කියලා තියෙනවා. දැනටමත් කියනවා. තවත් ඉස්සරහට ඕන කෙනෙක්ට කියනවා. තේරවාදී සංඝයා වෙනුවෙන්. තව අපි කියනවා. මේ කතාව කතා කරද්දී ඇතමුන් මට පුද්ගලිකව පණිවිඩ දාලා තියෙනවා. සමහර උපාසකම්මල වයසක මේ අපෙන්ම බණාල අපෙන්ම භාවනාව ඉගෙනගෙන අපිටම බණ කියන જાතියේ මේ ඇතැම් උපාසකම්මල තාත්තලත් නැතුවා නෙවෙයි. ඒ මිනිසුන් ගැන එක්තරා විදිහකට පිටින් මට හිතෙන්නේ අනුකම්පාවක්. මොකද පිටින් ඔබ මේ ගොඩේ ඉන්නවනම් ඔබ තේරුම් ගන්න අපි දරුවෝ නෙමෙයි. අපි මේ ශාසනය අවුරුදු 6ක් විතර දැන් ඉඳලා උපසම්පදා සීලය අවුරුදු 5ක් විතර රැකලා වස් 5ක් වෙනකම්ම ශාසනයේ ඉඳලා විවිධ සෙනසුන් වල විවිධ කැලෑවල් වල විවිධ ආකාරයෙන් භික්ෂු ප්‍රතිපත්තිය පුරාගෙන ඒ ආකාරවලින් අපි මේ ශාසනයට ආගන්තුක නැහැ. අපිට මේ ශාසනය හොඳට තේරෙනවා. සූත්‍ර පිටකය කියවලා විනය පිටකය කියවලා අභිධර්ම පිටකය කියවලා පාලි ඉගෙනගෙන ව්‍යාකරණ ඉගෙනගෙන වෙනත් තේරවාදී ශාසනය හැරපියලා තවත් වෙනත් තියෙන මතිමතාන්තර ඉගෙනගෙන වෙනත් තියෙන ලෝකේ තියෙන අභිධර්ම පිටක ගැන ඉගෙනගෙන ඒ වගේ මේ වගේ මොනවද වෙනස් තියෙන්නේ කියලා දැනගෙන ඒවා මානසිකාර්යය කරලා නාම රූප ධර්මතා පිළිබඳව සුතමේ ඥානයකින් ප්‍රමාණිකව නවතින්නේ නැතුව මේ කතාව අපි කියන්නේ පින්වත්නි මේ නොදැනගෙන රැල්ලට යන්න නමක් හදාගන්න නිලයක් හදාගන්න නෙමෙයි. ඔය පින්වතුන්ලා දන්න භාවනාවක් කරලා අපි මේ කියලා දෙනයක් කරලා ඊතර වෙලා යන්න. වෙන ඒව හොයෝයින් නැතුව. කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියලා භික්ෂුවම දන්නවා. ශාසනය අපිට තේරෙනවා. මේක තමයි ඇත්ත. මොකද මේ ගාතාවම තෝරගෙන සමහරක් අය මට ලියලා තිබ්බා
නාහම් භික්කවේ ලෝකේන විවදාම කියන මේ අපි ලෝකයේත් එක්ක වාද කරන්නේ නැහැ කියලා. පිටින් බුදුරජාණන් වහන්සේ මෙතනදී කියන අර්ථය ගන්න. බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ අධර්මයක් කියනකොට ඒ අධර්මයට නිකන් ඉන්නවා කියන එකක් නෙමෙයි. ඕන එකක් කියන්නේ කර දැන් සාති විඥානවාදය ගෙනල්ලා මහා තණ්හාසංක සූත්‍රයට පාදක වෙච්ච භවයෙන් භවයට යන සත්වෙක් ඉන්නවා කියලා සාතිට හිතුණා නේ. ජාතක කතාවේ ජාතක බාණකියෝ කියන ජාතක කතා හෙව්වා සාති. සාති අහනකොට සාතිට හිතුණා ආත්මෙන් ආත්මයට යන සත්වෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා. ආත්මෙන් ආත්මයට යන සත්වෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා සාති කියනකොට බුදුරජාණන් වහන්සේ ගෙන්නලා අහනවා සාති කවද්ද මම මේ කතාවක් කිව්වේ? සාති නුඹ මට චෝදනා කරනවා මේ කරන කතාවෙන් කිව්වා. මගේ කතාවට. මං කවදාවත් එහෙම කතාවක් කියලා නෑ කොහොම මහතන්නා සංඛ්‍යා සූත්‍රය අරගෙන මන්න තදානුගත අට කතාවත් එක්ක. කවදාවත් බුදුරජාණන් වහන්සේ එහෙම අධර්මයට නිහඬ වෙ හිටියේ නෑ. දැන් අර ජේතවනාරාමයට කොයිද වෙලාවක අන්නේ තීරතකෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ ලොකු පුතානේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වැව්වා ගිහිල්ලා අන්න අර කට්ටිය එළියට දාන්න කියන්නේ. අර මොනවද අර කරන්නේ කියලා. දැන් හදිසියෙත් අපි ඉන්න ආරණ්‍යයකට කවුරු හරි කෙනෙක් ඉඩමක් අල්ල ගන්න આવොත් අපි ඕකට චුට්ටක් දැන් මම දැක්ක අර පහුගිය දවස්වල එක සංසිද්ධියක් වෙලා විහාරසේ ඒ ස්වාමීන් වහන්සේ කතා කරනකොට උන්වහන්සේ කියපු බණ ඔක්කොම නෑ ඔබට. එහෙම එකක් නෑ දෙවියනේ. මේක අපිට දැනවත් කරන එකක් නෙමෙයි. සේනාසන භූමිය සේනාසනේ ස්වාමීන් වහන්සේලාට පිළිවෙත් අපිට ගෙවල් වල ගෙනියන්නේ නෙමෙයි අපිට ගෙවල් තියෙනවා. යන්නේ එකක් නෙමෙයි මට ඕන්න යන්න අපිට ගෙවල් 20ක් තියෙනවා මහාන වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලාගේ. එහෙමනේ. එහෙ ගියත් ගියක් මෙහෙ ගියත් ගියක් කරේ ගියත් ගියක් දැන් අපිට. දරුවෝ ඔක්කොම අපි ගාව ඉන්නේ. මේ කැලෑයක මාන කොළයි තියඹල ගසුයි රකින්න ඕනේ අපි. නමුත් සේනාසන භූමිය සංඝයාට අයින් වෙච්ච තැන සංඝයාගේ රැකවරණයක තියෙන්න ඕනේ. අල්ලගන්නේ නැහැ කියන එකේ තේරුම ඇඳවල් පුටුවල් එළියට දාලා කුටියෙන් ගෙදර යනවා කියන එක නෙමෙයි. යනව නම් ඇඳයි පුටුවයි ඇතුලෙන් තියලා නවල යන්න ඕනේ. ඒකයි භික්ෂුවගේ විනය. එහෙමයි භික්ෂුව හැදුනේ. මේක ඔබට තේරෙන්නේ නැති ඔබ පුංචි මේ ශාසනයේ ඔබ දරුවෝ. ඒකයි. ඔබ මේ ගාථා පදේ අල්ලගෙන මැතැම් විට මේක අනිත් පැත්තට හරවන නිසා මම කල්පනා කළා ඔබට අද මේ සූත්‍රය පුප්ප සූත්‍රය අරගෙන මේ ගාථා විස්තර කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ මෙතනදී කියන්නේ මම ලෝකයේත් එක්ක වාද කරන්නේ නැහැ කියලා. වාද කරන්නේ නැහැ කියන එකේදී අර ආයි යනවා මං අතන්ට විහාරස්ථානයේ කවුරු හොරු ටිකක් අල්ලනකොට ඒක පරිස්සම් කරන්නේ නැතුව ඉන්න. හිස් කලයක් දැක්කම ඒකට වතුර පුරවන්නේ නැතුව ඉන්න. ගහක් දැක්කම ඒකට වතුර ටිකක් දාන්න නැතුව ඉන්න කෙනෙක් නෙමෙයි මේ කියන්නේ. එහෙම ප්‍රශ්නයක් ආවොත් භික්ෂුව ඉදිරිපත් විය යුතුයි. දෙයාඳුනේ භික්ෂුවට කවුද ඉන්නේ නැත්තම්. අනිත් සමස්ත භික්ෂු සංඝයා මේකට එන්න ඕනි. දැන් අද එහෙම එකක් නැහැ නේ. හදීසියවත් අපි ඉන්න ආරණ්‍යයට ප්‍රශ්නයක් ආවොත් අනිත් සංඝයා වහන්සේලා මොකද කරන්නේ? ඇතැම් විට අනිත් පැත්තට ගිහිල්ලා ඒකට උදව් කරනවා. එහෙමද භික්ෂුවක් නේ? භික්ෂුව පිංගදී ස්වාමීන් වහන්සේලා 25000 ඉන්නේ. හෝ 30000ක් ඇති. අපිට කාට හරි ප්‍රශ්නයක් ආවොත් අපි ස්වාමීන් වහන්සේලා ඔක්කොලා මෙතනට යන්න එපයි. ගිහලා මේක සංඝයා බේරගන්න එපයි. සංඝයාට සංඝයා ඉන්න එපයි. අපිට වෙන කවුද ඉන්නේ? අම්මලා ඉන්නවද දැන්? බිරින්දෑවරු ඉන්නවද? දරුවෝ ඉන්නවද? දැන් මොකද කරන්නේ? එහෙම නෑ. තමන්ගේ ආරණ්‍ය සේනාසනේ වටේ වටක් ගහ ගන්නවා. හෝ පන්සල වටේ. මම මේ කියන්නේ. ඒක විතරක් පරිස්සම් කරගෙන ඉඳීම සංඝ සමාජයේ සාමග්‍රියට හේතු වෙන්නක් නෙමෙයි. සංඝ සමාජයේ අභිවෘද්ධියට හේතු වෙන්නක් නෙමෙයි. ඊට වඩා එහාට යන්න. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකට අක්කරතැබ්බයක් වෙනවා නම් අපි එතනට යන්න ඕනේ. අන්න එහෙම එකක් තිබීම ඒකට කියන්නේ නෑ ලෝකයේත් එක්ක වාද කරනවා කියලා. ඒ සංඝයාගේ රැකවරණය. ඒ සංඝයාගේ පහසුව, සංඝ සුට්ටුතාවය. සංඝ පහසුතාවය, සංඝයාගේ සුඛ විහරණය. බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ කරගන්න. සෙනසුනක් පනව ගන්න ඒකටනේ. බ්‍රහ්මචර්යා අනුග්‍රහය. මේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් වෙන්න තමයි දානි ටික වළඳන්නේ. මේ වාද විවාද කරන්නේ කියන්නේ මෙන්න මේ කාරණා සම්බන්ධ. මේක තියෙනවා බොහොම ලස්සනට සූත්‍රයේ කිංචි බික්කවේ දැන් මම යම් බික්කවේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම් පිටං නත්තිති වදාමි. මේ ලෝකයේ පණ්ඩිතයෝ විසින් මේ ලෝකේ යමක් නැහැ කියලා කිව්වනම් මමත් කියනවා ඒක නැහැ කියලා. මම ඒකට වාද කරන්න යන්නේ නෑ එහෙම කොහොමද තියෙනවා කියලා. ඕකයි මේ කියලා තියෙන්නේ. අරක නෙමෙයි. මොනවද පණ්ඩිතයෝ විසින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? යං බික්කවේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතාන.
ලෝකේ පහළ වෙච්ච අතීත පඬිවරු කාශ්‍යප බුදුරජාන් වහන්සේලා, කොණාගමන බුදුරජාණන් වහන්සේලා, කශ්‍යප බුදුරජාණන් වහන්සේලා, කකුසඳ බුදුරජාණන් වහන්සේලා මේ උතුමන් වහන්සේලා නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං ලෝකේ යමක් නැහැයි කියලා කිව්වනම් අහම්පිතං නත්තේති වදාමි. මාත් කියන එක නැහැ කියලා. ඒකට වාද විවාද ඕනේ. හැබැයි යම් කෙනෙක් යම් බික්කවේ අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං අත්තේති වදාමි. යම් කෙනෙක් මේ ලෝකේ යමක් තියෙනවා කියලා කිව්වනම් මමත් ඒක නෑ කියන්නේ යන්නේ. මමත් ඒක තියනවා කියනවා. හරියට අර විස්තර අපි කතාවක් කියනව නේද? ඒ මිනිස්සයා කොස් ගහක් පෙන්නලා දෙල් ගහක් කිව්වොත් ඒක දෙල් ගහක් තමයි. මම කියන්නේ. ඒ කියන්නේ ඒ වාද කරන මිනිස්සු කොස් ගහක් පෙන්නලා දෙල් ගහක් කියන්න බෑනේ. යම් කෙනෙක් කොස් ගහක් පෙන්නලා මේක කොස් ගහක් කියලා කිව්වහම යම් කෙනෙක් කියනවනේ නෑ නෑ ඒක කොහෙද කොස් ගහක් ඒක දෙල් ගහක් කියලා අන්න එයා තමයි වාද කරන කෙනා. එතකොට නෑ නෑ මේක කොස් ගහක් කියන කෙනා වාද කරන කෙනෙක් නෙමෙයි. එයා සත්‍ය ප්‍රකාශ කරන කෙනෙක්. සත්‍යයට බොරු ආදේශ කරලා බරුවට සත්‍ය ආදේශ කරලා කතා කරන කෙනා තමයි වාද කරන කෙනා බවට මේ සූත්‍රයට අනුරූපීවපත් වෙන්නේ. පැහැදිලිනේ කතාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල්. නিত্য සුඛ ආත්ම සුභ කියලා ගන්නවනම් ඒගොල්ලෝ මේ ලෝකෙට වාද කරන අය. මොනවද? බුදුරජාණන් වහන්සේ අහනවා මේ කිංචි බික්කවේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතාන මොනවද මේ න්‍යාය කියලා කියන්නේ? රූපං බික්කවේ නිච්ඡං දුවං සස්සතං අවිපරිණාම ධම්මං නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතාන. රූපය නিত্য වූ ස්ථීර වූ වෙනස් නොවන අවිපරිණාම ධම්ම කියන එකයි වෙනස් නොවන ශාස්වත වූ රූපයක් නම් ලෝකේ නැහැ. ඒක පඬිවරු කියලා තියෙනවා. මේ ලෝකයේ ඇතුලේ යම් රූපයක් තියෙනවද? බලන්න මේ සූත්‍රය නිවනට දිගහැරෙනවා. මේ ලෝකයේ මේ ඇහැට පේන්න තියෙන කිසිම මැටීරියල් එකක්. ඔහොම කොහොම තේරෙනවා? මේ ඇහැට පේන්න තියෙන ගස් කොළ, යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල්, අම්මගේ රූපේ, තාත්තගේ රූපේ, අර රූපේ, මේ රූපේ මේ පේන්න තියෙන කිසිම රූපයක් චක්කු ප්‍රසාදයට ගැටෙන රූපාරම්මන ස්ථීරේව ලෝකේ නැහැ. ඒ කියන්නේ ධ්‍රුව කාලයක් පවතින ඒවා ලෝකේ නැහැ. දීර්ඝ කාලයක්. ශාස්ත්‍රත වශයෙන් ගන්න නැත්නම් يعني විනාශ නොවි පවතිනවා කියලා ගන්න පුළුවන් එකක් ලෝකේ නැහැ. විපරිණාමයටපත් නොවන අවිපරිණාම ධම්මයටපත් වෙන කිසිම රූපයක් මේ ලෝකේ නැහැ. ඒ නිසා ඒක ලෝකේ නැහැ කියන එක පඬිතුයෝ කියලා තියෙන නිසා අහම්පිතං නත්තිති වදා මාත් කියනවා එහෙම රූපයක් නැහැ කියලා එච්චර කතාව. වේදනාවත් එහෙමයි. නিত্য වූ, ධ්‍රුව වූ, ශාස්වත වූ, අවිපරිණාම ධම්ම වූ වේදනාවක් නම් ලෝකේ නැහැ. යම් කෙනෙක් යම් වේදනාවක් යම් තැනක විඳිනවද? මේක භාවනාවට යන තැන මම කියන්නම්. නිකම් මේ සූත්‍රය අපි දිග අරගමු. සැප දුක්ඛ සැපක් වේවා දුකක් වේවා දුක්ඛම සුඛයක් වේවා සැප වේදනාවක් වේවා මේ එන දැනෙන හුළඟ පව කවුරු හරි කෙනෙක් ගහලා එන දුක් වේදනාව වේවා ඒ කිසිම වේදනාවක් ලෝකෙ ස්ථිර නැහැ. හැම එකක්ම ෂණ මාත්‍රයක් ඇතුළත නැති වෙලා යනවා. මිසක් ස්ථිරව පවතින රූපයක් ලෝකේ නැහැ. වේදනාවකුත් ලෝකේ නැහැ. ඉතින් මමත් කියනවා මහණෙනි බුදුරණන් හසි කියනවා මමත් කියනවා මහණෙනි මම ඔකට වාද කරන්න යන්නේ නැහැ. මමත් කියනවා එහෙම වේදනාවක් ලෝකේ නැහැ. අර මේ ඉස්සර යටගත්වලු මේ වාදයක්. වාද කරන්න කැමති මිනිහෙකුයි වාද කරන්න අකමැති මිනිහෙකුයි ආවලු. දැන් වාද කරන්න කැමති මිනිහෙකුල අපි වාදයක් කරමු කියලා. වාද කරන්න අකමැති කෙනා මොන වාදද කියලා. එයා අකමැතිනේ වාදෙට. ඊට පස්සේ කොළු නෑ නෑ මොකක් හරි වාදයක් කරමුකෝ. අනේ ඉතින් මොනවා ගැන වාද කරන්නද මොකක් දෙන්නද වාද කරන්න කියලා. ඊයසර වාද කරන්න කැමති මිනිස්සු කන්දයක් පෙන්නලා කොළු ඔය කන්ද මම කියන්නම් මගේ කියලා. ඔයා කියන්නේ ඔයාගේ කියලා. එවන වාදේ පටන් ගන්න. එවන වාද කරන්න කැමති මිනිස්සු කොළු අර කන්ද මගේ කියලා. වාද කරන්න කැමති නැති මිනිස්සු කියනවලු ඒ කන්ද ඔයාගේ නම් ඔයා ඒක තියාගන්න. මානක ප්‍රශ්න ඉවරයිනේ. දැන් අපිත් ඕකට ඇරියස් එක කවර් කරන්න වගේ එහෙම කොහොමද ඔයායි කියන්නේ ඔය කන්ද අපිටත් අයිති මේ අපේ සීයත් ඕකේ තමයි ඉදමක් වගා කරගෙන හිටියේ මෙහෙමයි කියලා වාද කරන්න ගියා නම් අන්න එතන වාදයක් ප්‍රශ්නයක් ගැටලුවක් කලහකාරීත්වයක් සමාධිය බිඳීමක් ප්‍රඥාවේ මොටවීමක් මෝහයෙන් මත්වීමක් ද්වේෂයෙන් රත්වීමක් ලෝභයෙන් මත්වීමක් එනිසා
වාද කරන්න යන්නේ නැති කෙනා කවුරු හරි කෙනෙක් සත්‍ය කියන ඒ කන්ද ඔයාගෙන මගේ නෙමෙයි කොහොමද ඔයාගෙන අනේ සාදු සාදු. දැන් අර පොඩි කාලේ අපි රණ්ඩු වෙන්නේ ওই ටීචර් අපේ කියලා. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ කියනවනේ නේද තාත්තා අපේ තාත්තා මගේ තාත්තා එක්කයි යනවා කියලා කියනකොට අපි මොකද කරන්නේ? එහෙම කොහොමද මගේ කියන්නේ? ඒ තාත්තා මගේ ඉන්නේ අරම කියන්නේ වෙන්නේ වාදෙට බර මිනිස්සු ගොඩක් කියලාට. එන පොඩි එකෙක් හරි අවුස්සන්න තමයි ඕනේ වාද කරන්න තමයි. මේක තමයි ඔයගොල්ලන්ගේ ජීවිතය. සමහරු මේ ටීවී එක දිහා බලාගෙන ඒකට වාද කරනවා. සමහරු නාට්‍ය හදන කෙනත් එක්ක වාද කරනවා. සමහරු නාට්‍ය බලන අයත් එක්ක වාද කරනවා. ලෝකෙ මුළු ලෝකෙම වාදවල පැටලලා ඉන්නවානේ එක්තරා විදිහට. දැන් බුදුරජාණන් වහන්සේ කතාව එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ මම ගෞතම බුදුන්නේ මම තමයි මේක හොයාගත්තේ වෙන කවුරුත් මේක කියලා නෑ. එහෙම එකක් නෑ. මහන්නේ අතීතේ මම මේ අමුතු එකක් පැනවුවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තන් තථාගතෝ අபிසම්බුඤ්ජති අபிසමේති. අවබෝධ කරගත්ත මනවින් අවබෝධ කරගත්ත අபிසම්බුඤ්ජිත්ව අபிසමෙත්ව ආචික්කති දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති. එහෙමනේ කියවෙන්නේ ආචික්කති දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති. බුදුරජාණන් වහන්සේ මොකද කරේ? තං තථාගතෝ අபிසම්බුඤ්ජති. ඒක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරා. අවබෝධ කරලා ලෝකයට කිව්වා මේක කතාව මේකයි. මහණෙනි රූපයක් ස්ථිර නෑ. මේක මම නෙමෙයි අතීත පඬිතියොත් කියලා තියෙනවා මේ. ජාතක කතා කරන්නේ අතීතෙත් බුදු කරෙක් කියමුකෝ අතීතෙත් මෙහෙමකෝ අතීතෙත් මෙහෙම කිව්වා. කියලා ඔක්කොම කියලා තියෙද්දිත් අපේ මිනිස්සු හැසිරෙන විදිහ හරි පුදුමයි. සංඥාවත් එහෙමයි. ස්ථිර වූ, ධ්‍රුව වූ, ශාස්වත වූ, අවිපරිණාම ධම්ම වූ සංඥාවක් නම් ලෝකේ නැහැ කිව්වා. කියන්නේ අනිවාර්යෙන් නැති වෙනවමයි, පවතින්නේ නැමයි, ස්ථිර නැමයි මේවා. ඕක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් නම් සංස්කාරات එහෙම ආදරේ, කරුණාව, ශ්‍රද්ධාව දැන් අපි හිතමු අපි ගාවට එනවා කවුරු හරි මේ දැන් මම ඔය විතරට කියන්නේ මම හිතන එකක් දැන් අපි ගාව ඇවිල්ලා ඉන්නවා පැවිදි වෙලා බොහෝ පිරිසක් සාමාන්‍ය පිරිසක් ඉන්නකොට දැන් මං හිතුවොත් එහෙම අනේ ඉතින් මේගොල්ලෝ හැමදාම මාත් එක්ක ඉඳී මට සලකගෙන ඉඳී මෙහෙම කරයි මගේ උපදෙස් බලාගෙන ඉඳී මගේ එහෙම එකක් නැහැ පිටකත්. ඒවම බොරු හුරතල් වැඩ. ඒ ළමයින්ට අවුරුදු ගාණක් තමන්ව හදපු අම්මව දාලා මේකට එන්න පුළුවන් වුණා නම් මේ මාස දෙකක් අවුරුද්දක් දෙකක් ඇසුරු කරපු මං ගැන කවර කතාවද? සමහරුන්ගේ එක අම්මා මේ එක පුතා ඇවිල්ලා තියෙන එක අම්මව දාලා. තේරෙනවද මේ අපිට අම්මලා 1000ක් නැහැනේ පින්වත්. අම්මා තාත්තා අක්කා නංගි දාලා මෙතනට අවුරුදු 20ක් 30ක් හැදිච්ච ළමයි ආවනම් මේ අපි මොන කවර කතාවද පින්වත් යකඩ මළු වලටත් ගුල්ලෝ ගැහුවනේ. මේ සුන්දර බොරුවේ හුරතල් වෙන්න එපා. සාහසික ඇත්ත තේරුම් ගන්න. හරි. කවදාවත් මේ ළඟට එන අම්මලා තාත්තලා බිරිඳ නෙමෙයි පිටින් අම්මා තාත්තවත් එහෙම නැහැ. ඔක තමයි ඇත්ත මේ ලෝකේ. අම්මා තාත්තා අක්කලා නංගිලා අයියලා මල්ලිලා වුණත් සමහරකට මේ පර්චස් පහක කෑල්ලකට රණ්ඩු වෙන්නේ නැද්ද? ඉඩම ඉනිවැටට රණ්ඩු වෙන්නේ නැද්ද? එක ඉනිවැට නිසා සහෝදරකම් නැති කරගෙන තියෙනවා පොරෝකින් ගහලා. ඒ නිසා එහෙම මේ ස්ථීර බැඳීම් ලෝකේ ඇත්තෙත් නෑ. අත්තර මම හිතන් ඉන්නවා පුද්ගලිකවම මේ ඔය අපි ගාවට එන මොකද අපි දැක්කා අපි සේනාසන වල හිටියා ලොකු සංසලා ගාවේ හිටියා ඒ සෙනසුන් වල යටි හිටු සංසලා මේවයින් කැඩිලා ගිය හැටි අපි දැක්කා අපිට මේක තේරෙනවා දැන් ඉතින් අපි අර බොරුවට නම් කවදාවත් අහුවෙන්නේ නැහැ මොකද සංස්කාර නিত্য වූ ස්ථිර වූ දැන් නම් කියනවා මේ පණ දෙන්නම් අරක දෙන්නම් එහෙම නෑ පින්වත් එහෙමනේ බැඳලා ඉද්දිත් අලුත පණ දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියලා එන්නේ මාස 3ක් දැන් මං අපි ගාව සමහරක් වෙලාවට ඉන්නවා මේ ආවට පස්සේ මම අහන වෙන්න ආවට පස්සේ සමහරක් විට කෙල්ල වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. ඉතින් ඕක තමයි ඇත්ත. මම කියන්නේ මේ ඕකනේ ඇත්ත. ඔය ඇත්තට මුණ දෙන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ පින්වදින්. දැන් එතකොට අවුරුදු 4කින් 5කින් මේ ඔක්කොලම ගියා. ඔයගොල්ලෝ හිතන් ඉන්නේ ධම්මජී හාමුදුරන්ට වෙන්න පුළුවන් නරකම එක තමයි ඒක කියලා. එහෙම එකක් නැහැ. ඒක තමයි මට වෙන්න පුළුවන් හොඳම සනීපම එක. ද නැද්ද? දැන් මේන දායකයෝ බණහන මිනිස්සු මේ channel වල යන බණ මේව පිඟඳි මේ සදාකල් නෑ මේ මීට වඩා බණ කියපු ස්වාමීන් වහන්සේලා
මීට වඩා ඉගෙනගත්ත ස්වාමීන් වහන්සේලා, රොයල් පණ්ඩිත, රාජකීය පණ්ඩිත කරපු ස්වාමීන් වහන්සේලා, මහාචාර්ය ස්වාමීන් වහන්සේලා, ආචාර්ය ස්වාමීන් වහන්සේලා, මේ රටට අච්චර සේවයක් කරපු සෝම ස්වාමීන් වහන්සේලා, අරගොල්ලෝ මේගොල්ලෝ මේ හැම දිනාටම අවසානයේදී තමන් ගාව හිටිය දායකයොත් නැති වුණා. මේ දැන් අද බොහොම ලෙන්ගතු ඉන්න දායකයා ටිකක් ලං වෙලා තරහ වෙලා නැති වෙලා යන ඕකනේ ඇත්ත. එතකොට ඒක ඔබට හිතෙනවා ඇති දැන් හරි දැන් තේරෙනවා ඇති අරකද මේකද දැන් අර තිබ්බ ඒවා බහැලා ඇති. එහෙම එකක් නෑ. මේක සංකීර්ණයි මිසක් මේක අවුල් ජාලාවක් මිසක් ඒක අවුල් ජාලාවක් නෙමෙයි. ඒක සනීපයි. ඒතං සන්තං. ඒතං පනීතං. ඒක ප්‍රණීතයි. නේද? ඒක සනීපයි. අන්න ඒකට තමයි අහෝසුකම් කියන්න පුළුවන්. මේකට නෙමෙයි. එනිසා ස්ථිර වූ සංස්කාරයක් නේ. කවුරුත් ළඟට එන කාගෙනවත් විශ්වාස කරන්න එපා මගේ රත්තරන් පින්වත්නි. බැඳලා එන අය, දරුවෝ, අරගො ඒගොල්ලෝ ලොකු වෙලා සමහරක් පිට යනවා යන්න. අපිව දාලා. ඒමනේ කතාව. එක්ක විවාහ වෙලා යනවා. එක්ක මහාන වෙලා යනවා. මොකක් හරි වෙලා යනවමනේ. ඒව පිළිබඳව ස්ථිරකම් හිතා ගන්න එපා. මේවා හොඳට තේරුම් ගන්න. මේවා තේරුම් ගත්තාම පිටින් ජීවිතේ දුක නැහැ. නැත්තම් හැමදාමත් මූණු වෙල්ලන් ඉන්න වෙන්නේ රත්තරන් පින්වත්නි ඔබට ඔන්න. නොකියුවයි කියන්න එපා පහු. මේවා තේරුම් අරගෙන අතහරි. රූපම් භික්කවේ තුම්මාකන් තම් පජහත. ඒක අතහරි. තම් වූ පහිනං හිතාය සුඛාය භවිස්සති. ඒක අතහැරියාම සැප පිණිස පවතිනවා, සනීප පිණිස පවතිනවා, සුව පිණිස පවතිනවා. ඔය ඇත්ත ඕකයි. එනිසා ඔන්න දැන් මං කියවා රූපයේ අස්ථීරභාවය, වේදනාවේ අස්ථීරභාවය, සංඥාවේ අස්ථීරභාවය, සංකාරයේ අස්ථීරභාවය, සංකාරවල විඥාණය. නিত্য වූ, ධ්‍රුව වූ, ශාස්වත වූ, අවිපරිණාම ධම්ම වූ විඥානයක් නම් නැත. ඉතින් අපිටත් අනිත් අය අපිට තියෙන ආදරේ පැත්තකට තියන්න අපි මේ පින්වතුන්ලට කරන ආදරෙත් නැති වෙලා යනවනේ. අපි විසින් මේ අයට කරන ආදරයත් නැති වෙලා යනවා නම් ඒ කට්ටිය අපිට කරන ආදරය ගැන කවර කතාවක්ද? තේරුණාද? දැන් විඥානික දැන් මම බලන්නකො. මම කවුරු හරි කෙනෙක්ට පැහැදීමෙන් ඉන්නවා. දැන් අපි දුමු කෙනෙක් මහාන වෙන්න එනවා. යාව මම පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන් අනේ ඉතින් හොඳයි විශ්වාසයි මේ ආරණ්‍ය සේනාසනේ පවත්වාගෙන යයි මේ සේනාසනයට අවශ්‍ය කරන නායකත්වයේ දෙයි මේ සේනාසනයට අවශ්‍ය කරන අවවාද උපදෙස් ටික ලබා දෙයි කියලා අපි කෙනෙක්ව විශ්වාස කරලා ගන්නවා. ගත්තට පස්සේ ටිකක් කල් යනකොට ඒ විශ්වාසය රකින්නේ නැත්තම් ඒ විශ්වාසයේ paludu වෙන ආකාරයට හැසිරෙනවනම් සෙනසුනේ අභිවෘද්ධියට උපකාර කරන්නේ නැත්තම් ස්වාමීන් වහන්සේලාගේ රැකවරණය බලන්නේ නැත්තම් අපි අර තියපු විශ්වාසයේ paludu වෙනවද නැද්ද? ඒ කියන්නේ මම අර ගත්ත විශ්වාසය සදාකල් නෑ අප්පෝ දැන් වෙනස් වෙලා කියන්නෙන්න එපා. දැන් වෙනස් වෙලා කියන්නෙන්න එපා. ඔබේ චර්යාව මත, ඔබේ හැසිරීම මත, ඔබේ ඉරියව් මත ඒව වෙනස් වෙනවා. ඒක තමයි විඥානයේ ස්වභාවය. හේතුන් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුද්ධති. හේතුන්ට අනුරූපීව හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක තමයි ලෝකයේ ඇත්ත. දැන් මගේ පින්වත්නි පැහැදිලිනේ. ස්ථිර වූ රූපයකුත් නැත්තම්, වේදනාවකුත් නැත්තම්, සංඥාවකුත් නැත්තම්, සංකාරයකුත් නැත්තම්, විඥානියකුත් නැත්තම් අපි මොකද කරන්නේ? දැන් මේක තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයකින් අපිට ලැබෙන දායාදය. බුදුරජාණන් වහන්සේ මේ දායාදය අපිට දුන්නාට පස්සේ අපි දැනගන්න ඕනේ පරියේෂමෙන් මේ කතාව තේරුම් අරගෙන මේක අතහැරලා දාන එක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ මේ සූත්‍රය ඊළඟට බුදුරජාණන් වහන්සේ ලස්සන කතාවක් කියනවා මේ රූපං භික්කවේ ලෝකේ ලෝක ධම්මෝ. රූපය කියන්නේ මේ ලෝකේ තියෙන ලෝක ධර්මයක්. එතකොට ඒ ලෝකයේ පවතින ලෝක ධර්මයේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? තං තථාගතෝ අபிසම්බුඤ්ජති. ඒක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නවා. අபிසමේති. මනවින් අවබෝධ කරගන්නවා. අபிසම්බුඤ්ජිත්වා අවබෝධ කොටගෙන අபிසමෙත්වා මනවින් අවබෝධ කරගෙන ආචික්කති දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරත. මොකද කියන්නේ? දේසේති දේශනා කරනවා, පඤ්ඤපේති පනවනවා, පට්ඨපේති පිහිටවනවා, විවරති විවර කරනවා, විභජති බෙද බෙදා දක්වනවා, උත්තානි කරෝතු උඩුකුරු කරලා පෙන්නනවා. මේ උත්තානි කරෝති කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම මේක ලස්සන කතාවක් කියන බුදුරජාණන් වහන්සේ තථාගතේන බුදුරජාණන් වහන්සේ විසින් ඒවන් මේ විදියට ආචික්කිය මානෙ, දේශීය මානෙ, පඤ්ඤාපිය මානෙ,
මම මෙහෙම කියනකොට මහණෙනි මේක නෑ කියලා කියනකොට අතාරින්න කියනකොට බාලං පුතුජනං අන්දං අචක්කුම් බාල වූ පෘතග්ජන වූ අන්ධ වූ ඇස් නැත්තෙක් වූ මේ බාලයෝ මේක දැකලා අතහරින්න නැත්තම් බුදුරණන්සේ ලස්සන කතාවක් කරනවා. මේ වචන හොද්දට මතක තියාගන්න. කිංති කරෝමි. මම මොනා කරන්නේ? නේ මේක වැඩක් නෑ අතාරින්න කියලා කියනකොට ඔබ මේක අතාරින්න නැත්තම් බුදුරජාණන් වහන්සේ අහනවා කිංති කරෝමි. මම මොනා කරන්නේ? අපිටත් ඉතින් ඒක තමයි අහන්න තියෙන්නේ. මේසා ධර්ම කාරණා ටික ඔබට කියලා දෙනකොට මෙච්චර ආදරෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥානවල තියෙන ආදීනවේ පෙන්නකොට ඔබ මේක අතාරින්න නැත්තම් කිංති කරෝමි. අපි මොනා කරන්නද? ඔබ පින්වත්නි මේක අතාරින්න ඕනේ. මේක අතාරියේ නැත්තම් මම මේ පහුගිය දවසක අපේ ස්වාමීසලත් එක්ක කතා කර ඉන්නකොට මේ සංසාරේ ඉස්සරහට විඳින්න වෙන දුක ස්කන්ධත් එක්ක මේ ජීවිතේ දුක මේ ජීවිත ස්කන්ධත් එක්ක විඳින්න වෙන දුක ගැන කල්පනා කරනකොට අපේ ඉන්නක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ කෙනෙකුට යම් රෝගයක් හැදුනොත් දැන් මම දැක්කා පහුගිය දවසක මේ ජල බීතිකාව හැදිච්ච රෝගියෙක් පිළිබඳව විස්තරයක් අන්තර්ජාලය හරහා පින්වත්නි ඔබ විශ්වාස කරන ඔබ ගහලා බලන්න නිකන් ওই ජල බීතිකාව කියලා ඒ බුරනවා පින්වත්නි. අර රේබීස් කියන වෛරස් එක ඇඟට ගිහිල්ලා එක ස්නායු හරහා මොළය ගාවටම විහිදිලා ගිහිල්ලා ඒ බැක්ටීරියා ටික ආවට පස්සේ ඇඟට බුරනවා. බල්ලෙක් වගේ මෙහෙම කටලෙව කනවා. ඈනුම් අරිනවා බල්ලෙක් වගේ. අත් දෙකෙන් කකුල් දෙකෙන් යනවා. බුරන්න පයින්නවා, හපන්න පයින්නවා. මේ මිනිස්සුන්ට වෙන දේ. රූපය කියන එක ස්ථිර නෑ. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා. මේ මිනිස්සෙක් වගේ ඉඳලා හෙට අපිට ඔක් කියන්නත් බෑ. සමහරුන්ට ওই ලෙඩේ මතුවෙලා නැත්නම් අනුරාධපුර පැත්තේ මම දන්න ලෝයස්ට්ලා දෙන්නෙක් නැති වෙලා. ජල බීතිකාවෙන්. දන්නවද හැදුනොත් බේත් නෑ. දැන් අර ආදීනව සංඥාවේ තියෙන මේ බොහොම පොඩි ලෙඩ ටිකක්. බෙහෙත් නෑ. හැදුනොත් මැරෙනවමයි. බුරලා මැරුණ කියලා තමයි අන්තිමට කියන්නේ. ඕකනේ කතාව. එනිසා පින්වත්නි මේ ස්ථීර නොවන රූපය පිළිබඳව අපේක්ෂා දල්ව ගන්න එපා. මේකේ වගේ මහා ආදීනව සහිත රූපයක්. බුරනවා පින්වත්නි. නම් මොකද්ද කියලා වම් බුරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ඔය අර්සස් වගේ රෝග හැදුනාට පස්සේ ඕක නම් තියෙන ආදීනව සංඥාවේ බගන්දලා කියලා තියෙන්නේ. ඒ වගේ ආශ්‍රිත රෝගයක්. ඒකමද කියන එකට පිළිබඳ විනිශ්චයක් ගන්න. හැදුනට පස්සේ බෙල්ල වෙල දාගන්න හිතෙන තරම් කිව්වා. සියදි විනාසා ගන්න හිතනවා කිව්වා. ගෙල වැලලා ගන්න සිතෙන තරම් වේදනාවක් ශරීරයේ විඳින්න වෙනවා කියන එක පින්වත්නි. මොන තරම් ඇත්තද කියලා බලන්න. ඇයි මේකට ඔට්ටු වෙන්නේ? ඇයි මේකත් එක්ක රණ්ඩු වෙන්නේ? මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? පින්වත්නි ජීවිතය ලේසි පාසු එකක් නෙමෙයි. මේ රූපයත් එක්ක මේකට දැනෙන චූටි වේදනා එක්ක සංඥා එක්ක සංකාර එක්ක විඥාන එක්ක අතරමං වෙන්න එපා. මේක වැඩක් නැහැ. වැඩක් තියනවා නම් අපි මෙහෙම කියන්නේ නැහැ. මේක වැඩක් නැහැ. මේක අතාරින්න. මේ ජීවිතෙත් විඳින්න වෙන වේදනාව පොඩි නෑපිකදී මුත්‍රාශ්‍රයේ මුත්‍රා වල ගල් ටිකක් හැදුනොත් ඔබට සමහරකට ওই මුත්‍රා දැවිල්ල වගේ ලෙඩ රෝග හැදිලා ඇති. බලන්න කොයි තරම් පීඩාවද කියලා. මේ චූටි ලෙඩක් පින්වත්නි මුත්‍රා දැවිල්ල කියන ලෙඩේවත් අපිට ඉවස ගන්න පුළුවන්ද බලන්න. මේ චූටි ලෙඩක් මේ රූපයේ තියෙන විකාරය, රුප්පති රූපම් විකාරයටපත් වෙන ස්වභාවය. මේක තේරුම් අරගෙන මේකෙන් මිදලා යන්න දැන් මේ ලැබිලා තියෙන තරුණකම, නිරෝගීකම, මේ හයිය තියෙනකම මේ ඔක්කොම ටික කාලයයි. මේ කාලේ අරක අමතක කරන්න එපා. අර කාලෙට ගියාම විඳව ගන්න බැරි තරම් දුකක් දැනෙයි.
මේ කාලේ මේක කල්පනා කරලා ආයිත් මේ වගේ ජරා මරණ වලටපත් නොවෙන්න අදිෂ්ඨාන කරගෙන මම මේ ප්‍රතිපත්තිය පුරලා ජරා මරණ දෙකෙන් එතර වෙනවා, ජරා මරණ දෙකෙන් අයින් වෙනවා, ජරා මරණ වලින් මිදී ගන්නවා කියලා හිතලා දැන් වහවහම අප්‍රමාදී වෙනවා හැර මේක අතහැරලා දැම්මොත්, මේක අයින් කරලා දැම්මොත්, මේ වෙලාවේ මේක අමතක කරලා නිකන් කාමයන් පස්සේ වැටිලා ජීවත් වුණොත් සාමාන්‍ය මිනිස්සු වගේ සංසාරي පැත්තකට දාන්න මේ ජීවිතේම කෙලවර විඳින්න වෙන දුකවත් ඔබට දරා ගන්න ශක්තියක් නැහැ. මේ ජීවිතේවත් සංසාරي පැත්තකට දාන්න. පිළිකාවක් හැදිලා උගුර බටයක් දානකොට උගුර පළලා මුත්‍රා කරගන්න බැරි වෙනකොට මුත්‍රා මාර්ගය දිගේ බටයක් දානකොට වකුගඩු අක්මා රෝග හැදිලා ඒ වගේ එක පාර්ට්ස් දානකොට ප්ලේට්ලට් හොයා ඇවිදින්න වෙනකොට පිළිකා හැදිලා සතියෙන් දෙකෙන් මූණ දිය වෙලා ඇඟේ මූණේ කෑල්ලක් දී වෙලා ගිය මිනිස්සු මට හම්බ වෙලා තියෙනවා. ලේන්ස් වකින් වහන් ඉන්නේ. අහිංසක කොල්ලෝ දෙගොල්ලම. හොයාගන්නවත් බැරි තැනක පිළිකාවක් දැන් අර කෙනෙක්ගේ පිළිකාවක් මට කිව්වා මේ මල මාර්ගයේ පිළිකාවක් කොහමද? මල මාර්ගයේ පිළිකාවක්. බලන්නකොනේ. අතක පයක නම් අතක් පයක් කපලා හරි දානවා. මල මාර්ගයේ පිළිකාවක් කිව්වා කොහිට බෙහෙත් කරන්නද? මොනවා කරන්නද? පොඩි නෑපින්වත් නේ. පුළුවන් නම් මේකෙන් එතර වෙලා යන්න. ස්ථීර වූ රූපයක්, ස්ථීර වූ වේදනාවක්, ස්ථීර වූ සංඥාවක්, ස්ථීර වූ සංස්කාරයක් හඳුනා ගැනීම, එකතු කර ගැනීමක්, ස්ථීර වූ විඥානයක් ලෝකේ නැහැ. තියෙනවනම් බුදුරජාණන් වහන්සේ නිවන පනවන්නෙත් නැහැ. ඒ නිසා ලෝක ධම්මා රූපං භික්කවේ ලෝකේ ලෝක ධම්මා. රූපය කියන්නේ ලෝක ධර්මයක්. ඒක අතහරින්න. වේදනා භික්කවේ ලෝකේ ලෝක ධම්මා. වේදනාව කියන්නේ ලෝකේ ලෝක ධර්මයක්. ඒකත් අතහරින්න. සංඥා භික්කවේ ලෝකේ ලෝක ධම්මා. අතහරින්න. සංඛාරා භික්කවේ ලෝකේ ලෝක ධම්මා. අතහරින්න. විඥානම් භික්කවේ ලෝකේ ලෝක ධම්මා. අතහරින්න. සිත, වේදනා, සංඥා, සංකාර, රූප කියන මේ පහ ගැනම මේ ආකාරයෙන් දැකලා මේ ලෝක ධර්මතා ස්ථීර වූ රූපයක් නම් නැත, ස්ථීර වූ වේදනාවක් නම් නැත, ස්ථීර වූ සංඥාවක් නම් නැත, ස්ථීර වූ සංස්කාරයක් නම් නැත, ස්ථීර වූ විඥානයක් නම් නැත කියලා හොඳට දැකලා අතාරින්. ලෝක ධර්මතා වලින් ඈතර තියෙන ලෝකය නැති, රූපය නැති, ලෝකේ නැති තැන, වේදනාව නැති, ලෝකේ නැති තැන, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ නැති ලෝක ධර්මයන්ගෙන් මිදිච්ච තැනට කියනවා නිර්වාණය කියලා. එනිසා මේ අවස්ථාව ලැබිච්ච වෙලාවේ මගේ රත්තරන් පින්වත්නි මේ බණ අහගෙන දුවන්න. හැම අවුරුද්දෙම කොයි හරි කටින පින්කම් කරන්න. ඒවට යන්නේ ඒව නරකයි නෙමෙයි. ඒව හොඳයි. ඒව සාදු වටිනවා. නහත් තුනත් ඒව කරන්න පුළුවන් නම්. මේ ඒව නෙමෙයි. රූපය අතරින්, වේදනාව අතරින්, සංඥාව අතරින්, සංස්කාරය අතරින්, විඥානය අතරින් ඒක කරන්නේ. මේකයි සාසනය. නැතුව සීලය කියන්නේ සාසනය නෙමෙයි. ඒක පූර්ව භාග ප්‍රතිපදාවක් විතරයි. පූර්ව භාගයේ ප්‍රතිපදාවට අවශ්‍ය වෙන සාධකයක් විතරයි. සමාධිය කියන්නේ සාසනය නෙමෙයි. පන්සල කියන්නේ සාසනය නෙමෙයි. ආරණ්‍ය කියන්නේ සාසනය නෙමෙයි. පැවිද්ද කියන්නේ සාසනය නෙමෙයි. ඒවා ශාසනය අවබෝධ කරගන්න අවශ්‍ය කරන පූර්ව අංග විතරයි. මේක මතභේදයට තුඩු දෙයි. නමුත් මම මේක කියන්නේ දැන් අර අලබ්බනීයට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒකනේ කියන්නේ මහණෙනි නුඹලා කල්පනා කරපන් මම පැවිද්දෙන් විතරක් මේකේ නවතින්නේ නැහැ. අන්න බලන්න. එහෙනම් පැවිද්ද ශාසනය නම් බුදුරජාණන් වහන්සේ කියනවානේ මහණෙනි පැවිදි වුණා නම් අනේ සාදු ඇති කියලා. පැහැදිලිවම කියනවා කල්පනා කරන්න ප්‍රත්‍යක්ෂා කරන්න මා විසින් ප්‍රවෘජාව කියන විශේෂයෙන් විතරක් මෙතනින් නොනැවතේ මාර්ග ඵල අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි. ඒකයි ශාසනය. මේක ශාසනය නෙමෙයි. මේ ඒකට අවශ්‍ය කරන පූර්වංගයක්. ඊළඟට ওই දසධම්ම සූත්‍රයේනේ. දසධම්ම සූත්‍රයේ කියනවා හැම ස්වාමීන් වහන්සේ නමක්ටම අබින්නම් පච්චවෙක්කිතබ්බන් නිතර කල්පනා කරන්න දැන් මා විසින් ඥාන දර්ශනයක් උපදවාගෙන ඉන්නවද? මට නාම රූප විසුද්ධිය තියෙනවද? මට කාංකා විතරණ විසුද්ධිය තියෙනවද? මම පටිච්චසමුප්පාදය දන්නවද? නාම ධර්මතා දන්නවද? රූප ධර්මතා දන්නවද? මම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උපදවාගෙනද තියෙන්නේ? ඊළඟට
මා විසින් රූප සප්තක භාවනාවන් කරලා තියෙනවද? අරූප සප්තක භාවනාවන් කරලා තියෙනවද? මම උද්‍යව්වේ භංගානුපස්සනා, බයතුපට්ඨාන, ආදීනවානුපස්සනා, නිබ්බිදානුපස්සනා, මුංචිතු කම්මිත ආදී ඥාන ගැන දන්නවද? පටිසංකානුපස්සනාව කියන්නේ මොකක්ද කියලා මම දන්නවද? මට කවදාවත් දැනලා තියෙනවද ලෝකයේ දුකක් නිර්වාණීය සපක් ඒ නිර්වාණියම සාක්ෂාත් කරගන්න ඕනේ කියලා? සමාධි මාත්‍රයක් ඇවිල්ලා තියෙනවද? උපචාර සමාධියක් උපදවාගෙන තියෙනවද? කසීන නිමිත්තක් වඩලා තියෙනවද? අසුබ නිමිත්තක් වඩලා තියෙනවද? පිළිකුල ඉපදිලා තියෙනවද? ධානයක් ලැබලා තියෙනවද? ධානයට සමවැදිලා තියෙනවද? භික්ෂුව කල්පනා කරන්න. නැත්තම් ඉතින් පැවිද්දෙන් විතරක් සාසනෙ ඉවරයි. පැවිද්දෙන් විතරක් ශාසනේ නවතින්නේ නැතුව මේ මාර්ගඵල අවබෝධ කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා අතහැරලා තාන්න ඔබට මේ උතුම් ධර්ම දේශනාවත් ඒකාන්ත පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිටේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. කාල වේලාව අවසන් බැවින් ධර්ම දේශනාව මෙතනින් එහාට සිද්ධ කරන්නේ නැහැ. ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණීය සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල් ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං